වැල්ලට බය නම් වැල්ලට එන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. හැබැයි සමහර මිනිස්සු වැල්ලට එන්නේ අභියෝගයක් අරගෙන වැල්ල කොයිතරම් ගැහුවත් වැල්ලට බය නැති මිනිස්සු ලෝකේ වෙනස්කම් කරනවා. එහෙම වෙනස්කම් කරන මිනිස්සු මේ ලෝකයේ ඇතුලේ ඔබට මට මුණ ගැහෙන්නේ හරිම කලාතුරකින්. හැබැයි අමතක කරන්න එපා. රැල්ල ආවගේම ආපහු යනවා කියලා. ඉතින් ජීවිතේ අලුත් දේවල් කරන ඔබට මේක තමයි නවාතැන් පොළ. එකතු වෙන්න අදත් සුපුරුදු විදිහටම ජීවිතේ විනිවිද දකින්න රටා එක්ක. කතාවක් තියෙනවා කිතුලට නැග්ග මිනිහටත් කියන්න දේවල් තියෙනවා කියලා. ඇත්ත. කිතුල් ගහට නැගපු මිනිස්සු සාමාන්‍යයෙන් ඇයි කිතුල් ගහට නගින්නේ කියලා ඔබ අමුතුවෙන් කියන දෙයක් නේ ඔබ දන්නවා. හැබැයි කිතුල් ගහ විතරක් නෙමෙයි මේ ගහෙන් කරන බොහෝ දේවල් ජීවිතේ සමහර දේවල් බවට පත් වෙන්නේ හරි අපූර්වට. එහෙම නිර්මාණ කරනවා කියන එක ලේසි පහසු නෑ. හැබැයි එහෙම අලුත් විදිහට හිතලා නිර්මාණ කරන මිනිස්සු අන්න මේ ලෝකයේ ඇතුලේ වෙනසක් කරපු මිනිස්සු කියලා අපි හොයාගත්තා. මේ තියෙන්නේ ඒ වගේ නිර්මාණකවල. තාත්තා කියන්නේ මහා නිවසක කන්දයි. එහි බර දරා සිටින්නේ ආදරණීය අම්මා. ඒ නිසා අම්මයි තාත්තයි එකතු වෙච්ච තැන ජීවිතේ කොයිතරම් අපූර්වද කියලා මේ කතාව ඔබට පසක් කළාවේ. සැබවින්ම ඉරටු එකින් එකගෙන ජීවිතේ වියන්නේ ගිරුල්ල බෝපිටිය රේණුකා. අපි අද සොයාගෙන යන්නේ ඇගේ කතාවට. ඇගේ ස්වාමියා වන ලසන්තත් ඇයත් ඇගේ ජීවිතේ ජයග්‍රහණය කරන්නේ ඉරටු කර්මාන්තයෙන් ලැබෙන කීය හරි එකතු කරලා. ඒ නිසා මේ කතාව ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි. අතරක් නැතිව ජීවිතේ ගලාගෙන යද්දී සමහර විටක අපිට හිතෙනවා මොන විදියෙන් හරි ඔලුව උස්සන්න ඕනේ කියලා. සමහර විටක රටා බලන ඔබටත් ඒ සිතුවිල්ලම ඇති කියලායි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි අපි රේණුකා වීරසිංහ මහත්මියව මුණ ගැහෙන්න ආවේ. ඉතින් අපිට කියන්න මුලින්ම මම කැමති ඔබතුමිය ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරනවා. මම විභාග ඉවර වෙලා එතනින් පස්සේ ගමට මේ වගේ ස්වයං රැකියාවක් අරගෙන ආවා. ඒ ආපු වෙලාවේ හරිම ආසාවෙන් ඉගෙන ගත්තා. ඒක ඉගෙන ගන්න අතරේදී ළමයි 36 දෙනෙක් හිටියා. ගමේ රැඳුනේ ළමයි 5 දෙනයි. මේ වෙනකොට ජීවනෝපාය හැටියට මම මේ ඉරටු කර්මාන්තයේ මේ තාක් දුර ගෙනihin තියෙනවා. ඇයි මේ ස්වයං රැකියාවක් කරන්න ඕනේ කියලා හිතුවේ? ස්වයං රැකියාවක් කරන්න ඕන කියලා හිතුවේ කොච්චර තාක්ෂණයේ දිනු වෙලා අධ්‍යාපනයේ දිනු වෙලා ඉදිරියට ගියත් ඇත්තටම අද රැකියා තත්ත්වය බොහෝම මේ හීනයි. ඊට පස්සේ මම තේරුම් ගත්තා ස්වයං රැකියාවක් කෙරුවොත් කිසි කෙනෙකුට මේ ඔළුව පහත් කරන්න ඕනේ නැහැ. තමන්ගේ ව්‍යාපාරේ තමන්ට ඕන වෙලාවෙ කරලා නාලා කාලා විනෝදෙන් සියලු වැඩ කටයුතු කරගෙන ඒ කර්මාන්තයේ ඒ ආකාරයෙන් ඉස්සරහට කරගෙන යන්න කිසි කෙනෙකුට මේ යටහත් පහත් නැතුව තමන්ට කරගන්න පුළුවන් කියලා හිතලා තමයි ස්වයං රැකියාව තෝරගත්තේ. හරි. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ කියපු වචන ටික ඔබ අහන් ඉන්නේ නැති. කාලා බීලා බොහොම සතුටෙන් තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යන්න පුදුමාකාර ඕනකමක් කැමැත්තක් තියෙන්නේ. හැබැයි ඔබට ඒක තියනවාද කියලා පොඩ්ඩක් හිතන්න. මොකද අපිට අපේ ජීවිතය තුළ එහෙම හොයාගන්න ටිකක් අමාරුයි. නමුත් ඇය හිතනවා ඒක තමයි හොඳම දේ කියලා. මට හිතෙනවා රේණුකා මහත්මිය මෙහෙම දෙයක් අහන්න දැන් ගොඩක් වෙලාවට ස්වයං රැකියාවක් ආරම්භ කරන්න ඕනේ කියලා මුලින්ම හිතුවද මේ ඉරටු කර්මාන්තය ආශ්‍රයෙන් මේවා කරන්න ඕනේ නැත්නම් තව දේවල් තියෙනවනේ. ඒ අතරේ ඇයි ඉරටුම තෝරගන්න ඕනේ කියලා හිතුවේ? ඉරටුම තෝරගන්න කියලා හිතුනේ ඊට ඉස්සෙල්ලා මම තලකොළ වලින් කරන කර්මාන්තයකට සහභාගී වුණා. බතික් වැඩපළකට ගියා. මේවට විය පැහැදම වැඩි. රෙදි පෙරදි ගන්න ඕනේ, තීන් තාලේප වර්ග ගන්න ඕන. එතකොට තලගස් කපන්න තලගහක ගොබයක් ගන්න කෙනෙක් පසුපස යන්න ඕනේ හැමතිස්සෙම මේව මුදලෙන් මෙහෙම නෙමේ. ඇත්තටම බොහෝ දුරට මේ පොල් ගස් කපන තියෙන එක මේ ඒක ටෙන්ඩර් දාලා කපන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට ගිහිල්ලා පොල් ගස් 50 60 10 12 ඒ වගේ ගෙන ඒක නිකම්මයි. අමු ද්‍රව්‍ය සපය ගන්න එක නිකම්මයි කරගන්නේ. ඒක නමගේ මහන්සිය පමණයි. අපි දන්න කාරණයක් තමයි සාමාන්‍යයෙන් ගෙදර කොඳුනාරටිය සැමියානේ
එතකොට දැන් ගොඩක් වෙලාට සැමියත් එක්ක එකතු වෙලා මේ බිස්නස් කරනකොට කාන්තාවක් විදියට මවක් විදියට කොහොමද ගෙදරට ශක්තියක් වෙන්න ඕනේ පවුල නගා හිටවන්න ඕනේ මොකද බොහෝ දෙනෙක් අපිව බලනවා ඒ ඇයට මම හිතන්නේ මේ කාරණා ඉතා වැදගත් වෙන්න පුළුවන් එහෙම ඔබතුමී හිතුවා නම් ඒ ලැබපු අත්දැකීම් ජීවිතය පිළිබඳ ලැබපු අත්දැකීම් පොඩ්ඩක් අපිට කියන්නකෝ ඒ ගැන කියනවා නම් මහත්තයෝ මට කියන්න බොහෝ දේවල් තියෙනවා මගේ උපංගම කටුගම්පල මම එතනින් මේ ව්‍යාපාරي අත්හරින්න නැතුව මේ බෝපිටියට ඇවිදිලා ඉඳලා මෙහි පදිංචි භාවයේ දැන් මම මෙහෙට අවුරුදු 7ක් වෙනවා. ඒ අවුරුදු 7 ඇතුළතදී අපිට ඉන්න යන්න තැනක් නැතුව හිටියේ. ඒ ඉන්න යන්න තැනක් නැතුව ඉන්නකොට මේ භූමිය හරීම පන්සලට යන්නේ අතරේදී මෙතන ගන්න තියෙනවා නම් කියන සිතුවිල්ල අපි දෙන්නගේ හිතට ආවා. එවිදින් අපි උත්සාහ කරලා ණයක් අරගෙන මේ මුළු ඉඩම අරගත්තේ මේ දෑතේ රැකියාවෙන්. මේ ස්වයං රැකියාවෙන් තමයි මේ ඉඩමක් අරගෙන මේ පුංචි පැලක් ගහලා මේ වෙනකොට හැබැයි රයක් දවාලක් අවුවක් වැස්සක් නොතකා ගහක් කපන වාරයක් ගානේ ගස් ගානේ කැලේ ගානේ ගිහිල්ලා මේ තත්ත්වයට එන්න මගේ දරුවටත් ඉන්න තැනක් ලබා ගන්න මේ දුන්නු දෑතේ හයිය මේ නිර්මාණවල වටිනාකම මේ වලින් අදටත් කිසි කෙනෙකුට අතබාන්න නැතුව කිසිම කෙනෙකුගෙන් ඉල්ලන්න නැතුව මේ ඉඩකඩම් අරගත්තේ මේ කරන සෙල් රැකියාව කරලා තමයි. අවුවට වැස්සට හුරු මිනිස්සුන්ගේ ජීවිතවල හැදෙන මාලිගා පුදුමාකාරයි. ඒවා සමහර විටක විඳින දුකත් එක්ක වචන වලට පෙරලන්න හරි අමාරුයි. මොකද ඒවා හදවතින් එන ඒවා. ඒ නිසා රේණුකා මහත්මිය මට හිතුණා මෙහෙම දෙයක් අහන්න. දැන් මෙච්චර හයියක් අරගෙන මෙහෙම දෙයක් හදාගෙන අද කාටත් බරක් නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගත්තා. ඔව්. හැබැයි ඔය හදවතේ තියෙනවා ඇති. තව බලාපොරොත්තු ගොඩක්. මට මේ ව්‍යාපාරය නම් මෙතෙන්ට යන්න මෙහෙම දෙයක් හදන්න කියලා. මොනවද ඒවා තියෙන්නේ? මගේ එකම බලාපොරොත්තුව මම දන්න මගේ මහත්තයයි මමයි දෙන්න එකතු වෙලා මේ කරන ව්‍යාපාරය ඉදිරියෙන් ඉදිරියට ගෙනියන්න මට දැන් මේ වගේ තැනක ඉඳගෙන රටේ ලෝකෙට ප්‍රසිද්ධියක් නැහෙනි මහත්තයෝ. රටේ ලෝකෙට ප්‍රසිද්ධ වෙලා කියන්නේ ප්‍රධාන පාරක් ළඟට ගිහලා ව්‍යාපාරයක් මගෙම කියලා පිහිටවගෙන ඒක දිගින් දිගට සාර්ථකව ගන්න. ඒ කියන්නේ මම එතකොට කිසිම කෙනෙකුගෙන් බඩු මිලදී අරගෙන නැහැ. මමම නිර්මාණය කරලා මගේම දෑතින් අපි දෙන්නගේ ශක්තියෙන් ගොඩ යන්න තමයි එකම බලාපොරොත්තුව. රේණුකාගේ ආත්ම ශක්තියත් හිතේ හයියත් දෑතර යොදවලා සිය ජීවිතේ ශක්තිමත් කරගන්න ආකාරය ඇය අපට කිව්වේ ගොඩක් සතුටින්. ඇයත් ඇගේ සැමියත් ඇගේ දියණියත් මේ මහ පොළොව උඩ ජීවිතය දිනන්න කොයිතරම්නම් පොරබදිනවද? ඒ පුදුමාකාර වූ ජීවිතේ ඇය අද සිනාසෙන්නේ සතුටු කඳුළු දෝරේ ගලමින්. සැබවින්ම රේණුකාගේ කතාව අපේ රටේ වර්තමාන කාන්තාවන්ට මහත් ආදර්ශයක් නොවන්නේද? හෙට දින උදාවන කාන්තා දිනේදී ඇගේ නමත් මේ මහ පොළොව මත මහා ඉහළින් වැජබේවි. ඒ නිසා රේණුකා ඔබේ දෑත් අගට තවත් ශක්තිය ලැබේවා. ඔබට සුභාශිංසන. රූපවාහිනී සුපර් බෝල් සංගීතේ අග්‍රා සංගීත රිද්මයට චාමර වීරසිංහ, රයනි චාරුකා, සොහන් වීරසිංහ, ටීනු පෙරේරා ගී ගයන රූපවාහිනී සුපර් බෝල් සංගීතේ දෙසැම්බර් 22 අඟහරුවාදා රාත්‍රී 10:30ට ජාතික රූපවාහිනියෙන් සජීවීව ප්‍රධාන අනුග්‍රහය දැන් සුපර් බෝල් කෝටි 5කින් ආරම්භන සුපිරි ජයමල්ල සතියේ දින 7ම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලෝකයේ සිව්දිකට විසිරුණු ලාංකීය අභිමානයේ ටෙලිවිෂන් මුද්‍රාව. එතෙර මෙතර. ඉරිදා සවස 6ට ජාතික රූපවාහිනියෙන්. සෑම පළාතකටම දිනුම් අවස්ථා. POC පිට රට තෑගි සීසන් 2 ලංකා බැංකුවෙන්.
අම්මගේ ලේ කිරිවලට හැරෙනකොට තාත්තගේ දාඩිය ආදරයට පෙරලෙනවා කියලා. ඒ නිසා අම්මයි තාත්තයි කියන්නේ අපේ ජීවිතය තුනේ කොයිතරම් උතුම් වස්තුන්ද. එහෙම ආදරයක් තියෙන මිනිස්සු මේ ලෝකයේ තුලේ වෙනස්කම් කරනවා කියලා අපි දන්නවා. ජීවිතේ අභියෝගයක් කරගත්ත මිනිස්සු හෙට දවස් බලන්නේ හරි අපූර්වයි. දරුවන්ගේ දුක ලියවුණු පොත මවගේ හදවත කියලා කතාවක් ඔබ අසා ඇති. ඒ නිසාම ජීවිතය නැවත ලබා දෙන්න අම්ම කෙනෙකුට පිළිවන්. සිය දියණියකගේ වාසනාවට ජීවිතයට ලැබෙන හැමදේම සතුටෙන් බාරගන්නා දියණිය දියණියකගේ කතාවයි අද ඔබට කියන්නේ. කෑගල්ල පින්නවල තක්ෂිලා දමයන්ති. ඇගේ සහෝදරියකින් ලැබුණු දායාදයක් ලෙසින් ඇය මේ බෑග් කර්මාන්තය ආරම්භ කරනවා. පුංචි කාලේ සිටම මැහුම් ගෙතුම් වලට හුරු පුරුදු වුණු තක්ෂිලාගේ දෑත් ඇගේ පවුලට ආර්ථිකයට ශක්තියක් වෙයි කියලා ඇය නිකමටවත් හිතුවේ නැහැ. රටා කියන්නේ ඔබේ ජීවිතය ඔබට හැකි පමණ ලෙහා දමන්න තියෙන එකම වේදිකාව. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ජීවිතවලට ඉබිකම් කරන්නේ කෙසේ හෝ මහ පොළවේ දෙපයින් නැගී හිටින්න උත්සාහ කරන මිනිසුන් හොයාගෙන ගිහිල්ලා. අද අපි ඇවිල්ලා ඉන්නේ පින්නවලට. පින්නවල අලියනාතාගාරයේ ගාවින් ඇතුළට ආවොත් හදගම කියන ගමට ඔබට එන්න පුළුවන්. මම මේ බෑග් එක ඇරියේ බෑග් එක හිස්. බෑග් එක හිස් වුණාට ජීවිතය හිස් කරගන්න බෑ. ඒ හිස් නැති ජීවිතය හොයාගෙන මේ විදිහට එන්නේ ඇගේ ශක්තිය හොයාගෙන. මාත් එක්ක ඉන්නවා මේ තක්සලා දමයන්ති. මේ බෑග් එක ඇගේ මේකේ හිමිකාරිය ඇය තක්සලා ආයිබෝවන්. ඔව්. කොහොමද ඉතින්? වරදක් නෑ හොඳයි. හොඳයි නේ. මට හිතෙනවා මේ තක්සලාගේ මේ බෑග් එක දැක්කාම තක්සලාගේ ජීවිතයත් මේ බෑග් එකේ තියෙනවා කියලා. මේක හරි පිළිවෙලයි. හරි අපූර්වවට මේක නිබැවුම් කරලා තියෙනවා. ඇයි තක්සලා මේ වගේ දෙයක් කරන්න හිතුවේ? ඉස්සරහම සර් මෙහෙමයි. මගේ අක්කා තමයි එයා ඉස්සරහම පටන් අරගෙන එයා කරගෙන ගියා බෑග් එක. මම එතකොට ඉස්කෝලෙන් අවුට් වෙලා එයාලා ගෙදර නැවතිලා හිටියා ටික කාලයක්. එතකොට මට එයා මහන එක දැකලා මගේ හිතේ ඒ ගැන ආසාවක් ඇති වුණා. ඊට පස්සේ ඉතින් ඉගෙන ගත්ත දේකුත් තිබ්බා. දෙමව්පියෝ එහෙම කරේ නෑ කියලා ජොබ් එකට ගියේ නෑ කියලාත් එහෙම දොස් කීවා. ඊට මට මේකට තමයි හිත තිබ්බේ. ඒ හින්දා මම ඒක ටික මට මැෂින් එකක්වත් තිබ්බේ නෑ. මහත්තයාගේ වෙඩින් මුද්ද ඉස්සරවම බැංක් එකේ තියලා තමයි ඉස්සරව මැෂින් එක ගත්තේ. ඊට පස්සේ අනිත් මැෂින් එක රජයෙන් රුපියල් 5000කට මට පාස් කරලා දුන්නා. ඒදුව හම්බෙන්දිත් ඒදුවගේ වාසනාව වෙන්න ඇති මට. මගේ හිතේ තිබ්බ මේ ආසාව වැඩිකමට තමයි මට මහන්න ඒක ටික පුළුවන් වුණේ කියලා තමයි මං හිතන්නේ. ජීවිතේ සමහර දේවල් ගොඩනගා ගන්න නම් එහෙම කැපකිරීම කරන්න ඕනේ. කොයිතරම් අපූර්වයිද? තක්සලා කරන්නේ මෙන්න මේ වගේ බෑග් නිර්මාණය කරන එක. මට මෙහෙම දෙයක් අහන්න හිතුණා. පුංචි අභියෝගයක් බාරගත්තානේ. දැන් මහත්තයාගේ වෙඩින් මුද්ද තියලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. හිතුවද මේක ඉස්සරහට ගෙන යන්න පුළුවන් වෙයි කියලා? ඇත්තටම මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබ්බා. මගේ මහාන එකට තියෙන කැමැත්තයි විශ්වාසයයි උඩ තමයි මම මේ අභියෝගේ බාරගෙන මම අද ගොඩාක් සතුටු වෙනවා මම එකෙන් ඉන්න තැන දිහා බලලා. ජීවිතේ එහෙම තමයි. සාමාන්‍යයෙන් ගෙදරට බරක් නොවි පවුලට ශක්තියක් වෙන්න පුළුවන් නම් හරි වටිනවා කාන්තාවක් විදිහට. දැන් තක්සලා මට මෙහෙම දෙයක් අහන්න හිතෙනවා. වෙළඳ පොලේ අපි දකිනවනේ ඕන තරම් බෑග් තියෙනවා. එතකොට ඒ බෑග් තියෙන අතරේ තක්සලා බෑග් ව්‍යාපාරයක් කරලා වෙළඳ පොලේ ඇතුළේ අනේක ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවේ නැද්ද? මං හිතුවා දැන් එක එක්කෙනා එක දේවල් දැන් අපි ප්‍රදර්ශන හරහා ගියපුවාම රස කැවිලි ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම තියෙනවනේ. මටත් ටිකක් හිතුණා ඒ කියන්නේ බෑග් ඒ වගේ දෙයක් වෙළඳපළට දාලා හොඳ ඉල්ලුමක් ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ හිතේ යන විදිහට දීලා අපිට ඒකෙන් යම් දෙයක් ඒ කියන්නේ තියයි කියලා තරංගයක් එහෙම මහලා එහෙම හිතුණා ඉතින් හිතට. හොඳයි. තක්සලා දැන් මට මෙහෙම දෙයක් අහන්න හිතෙනවා. දැන් මේ බෑග් මහන්න ඕන අමුද්‍රව්‍ය තියෙනවා. කොහෙන්ද මේ අමුද්‍රව්‍ය හොයාගන්නේ? මේ වගේ ප්‍රදේශයක ඉඳලා මේ අමුද්‍රව්‍ය හොයාගෙන මේක වෙළඳ පොළට දාන්න ඕනේ. මේ දේවල් කරගන්නේ කොහොමද කියන්නේ? Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle.
මං ගොඩාක් මහා පරිමාණයෙන් කරන්නේ. ඒ කියන්නේ කොළඹ ගිහිල්ලා එහෙම බඩු ගේන්න තරම් එහෙම ලොකු වත්කමක් නැහැ දැන් යන තත්ත්වයත් එක්ක. ඒ හින්දා මං කුරුණෑගලින් තමයි බඩු ගන්නෙ. එහෙන් ගෙනල්ලා තමයි මම මෙහෙ ඒ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ තාම. කොළඹින් තාම බඩු ගේන්න එහෙම පටන් අරගෙන නැහැ. ජීවිතේ අපිට ඔබට අපි හැමෝටම බලාපොරොත්තු තියෙනවා. සිහින තියෙනවා. මං හිතන්නේ තක්සලාටත් එහෙම බලාපොරොත්තු එහෙම සිහින තියෙනවා. මොකක්ද ඇත්තටම දැන් ජීවිතේ තියෙන බලාපොරොත්තුව? මම පොඩිවට පටන් ගත්තට මගේ හිතේ තියෙනවා තව සේවකයෝ කීප දෙනෙක් ධම්මලා එහෙම එයාලටත් එතකොට ඒකෙන් ශක්තියක් වෙනවනේ කවදා හරි යාළගේ ජීවිතෙත් ගොඩනගා ගන්න. එහෙම හිතේ තියෙනවා ටිකක් දියුණු කරගන්න. ඒ වුණාට තාම අර එහෙම හිතේ තිබ්බට කරගන්න තරම් තාම වත්කමක් හරියකට නැහැ. එහෙම එයි කියලා හිතේ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කරගෙන යන තාලෙත් එක්ක. රට අපි හැමදාමත් එබිකම් කරන්න ඔබේ ජීවිතේට. සමහර විටක අපිට යන්න බැරි බොහෝ දුෂ්කරතැන් වලට අපි ගිහිල්ලා ඒ ජීවිත ඔබ ඉදිරියේ ලෙහා තබනවා. වෙන හේතුවකින් නෙමෙයි. ඔබ ජීවත් වෙන්න සත්තකින්ම මහ පොළොවේ කාටවත් බර නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන හින්දා. තක්සලාලා ඒ වගේ ජීවිත. ඒ නිසා අපි තක්සලාගේ ජීවිතය ගැන කතා කරන්නේ අන්න ඒ හන්දා. මට මෙහෙම දෙයක් අහන්න හිතෙනවා තක්සලා දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා ප්‍රදේශීය දුෂ්කරයි. වෙළඳපොළක් හොයා ගන්න ඕනේ. දැන් කොහොමද මේ දේවල් බලාපොරොත්තුවක් තියෙනවා ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා තවත් සේවකයෝ කීප දෙනෙක් එකතු කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා සැලසුමක් තියෙනවද වෙළඳපොළක් හොයාගන්න? ඇත්තටම වෙළඳපොළ තියෙනවා නම් ඕන තරම් දෙන්න පුළුවන් බඩුව. මේ බෑග් කඩවලට දාලා ආපහු අතට සල්ලි එන්න කල් යනවා. එයාලා කියනවා තාම නෑ. මම මගේ මහන්සිය බලන්නත් ඕනේ. එතකොට මගේ අමුද්‍රව්‍ය ඒව ගන්නත් ඕනේ. එහෙම බලපුවම මටත් පුංචි දෙයක් තමයි තියෙන්නේ. ඒ වුණාට මම බෑග් එකෙන් විකුණලා අතට ගන්න සල්ලි වලට වැඩිය මම බෑග් එකක් මහලා ඒකේ ලස්සන දකින්න හිතේ සතුට මට සල්ලි වලට වැඩිය ගොඩක් වටිනවා. ඉතින් වෙළඳපොළ කොහොම හරි අල්ලගන්න උත්සාහ කරනවා. කඩවල් දෙකකට වගේ තමයි මම තාම දාන්නේ. ප්‍රදර්ශන හරහා ගියොත් මගේ අතට සල්ලි එනවා. ඒ වෙලාවට තමයි මම මොන හරි දෙයක් කරගන්නේ. අර එහෙම තමයි. නැත්තම් කඩවලට දාලා කරගන්න එකෙන් මට ගොඩ කරගන්න අමාරුයි. එහෙම තමයි දැනට ඉතින් පවතින තත්ත්වය. කාලය අපිට නෑ. එහෙම නැත්නම් අපිට මේ දේවල් කරන්න බෑ. කාර්ය බහුල වැඩි. මෙන්න මේ දේවල් එක්ක අපි හැම වෙලේම ගනුදෙනු කරන්න උත්සාහ කරන මිනිසුන් කොටාසියක්. මට හිතුණා තක්සලා මෙහෙම දෙයක් අහන්න. දැන් කාන්තාවන් විදියට ගොඩක් වෙලාවට දැන් අපි Facebook එකේ ඉඳගෙන අපේ කාලය තමයි මේ ගෙවලා දාන්නේ. හැබැයි තක්සලාලා කියන්නේ හරි පරමාදර්ශ චරිත. පුංචි බබෙකුත් ඉන්නවා. එතකොට මේ දේවල් කළමනාකරණය කරගන්නේ කොහොමද? මහත්යටත් උදව් කරනවා, ගෙදර වැඩ කටයුතුත් කරනවා, බබාගේ දේවලුත් කරනවා. මේ දේවල් කළමනාකරණය කරගෙන කොහොමද මේ ව්‍යාපාරය කරන්නේ? මට හයියක් වෙන්නේ මගේ දරු පැටියත් බලාගෙන ගෙදර ඉන්න මගේ අම්මයි තාත්තයි. එයාලා හින්දා තමයි මම බෑගයක් හරි මහ ගන්නවා නම් මහගන්නේ. මහත්තයා යුද හමුදා සේවයේ ඉන්නේ. එයා ගෙදර ආපුවම ඒ බෑග් වල කපන ඒ කරන ඒවට මට උදව් කරනවා. ඉතින් ඒ තුන් දෙනාගේ හයියෙන් තමයි මම අද මේ තත්වයක ඉන්නේ. ගෙදර ඉඳන් කරගෙන රැකියාව. එහෙම තමයි ඉතින්. තක්ෂිලාගේ නිවස පිහිටා තිබෙන්නේ පින්නවල හඳකම ගමේ. ටිකක් දුෂ්කරයි තමයි. ඇය කියන විදිහට ඇය මසන ගමන් මලු අලෙවි කරගන්න ඇයට විශාල මහන්සියක් ගන්න වෙනවා. අලෙවි පොරක් නැතිවීම ඇගේ මේ කර්මාන්තයට බාධා පමුණනවා. සමහර විට ප්‍රදර්ශනවලට ඇගේ බෑග් රැගෙන ගිහින් අහපව් ඒ ප්‍රමාණයම ගෙදරට ගේමටත් සිදු වුණා කියලා ඇය කිව්වා. මාස 9ක සිඟිති දියණියත් රැක බලාගෙන හමුදාවේ සේවය කරන සිය ස්වාමියාගේ වේතනයෙන් ජීවත් වීමට අපහසු නිසායි ඇය මේ කර්මාන්තය ආරම්භ කළේ. සිඟිති දියණියගේ වාසනාවට ජීවිතේ හැමදේම ලැබෙනවා කියලා ඇය විශ්වාස කරනවා. බාධක මත ඇය ගත කරන මේ ජීවිතේ ඇගේ කෙම් පියස සරුසාර වේවා. ඔබට අකුරු පෙරිවරන් දරු කැත කලාව හඳුනාගත් මිනිස්සු සංවේදීශීලී මිනිසුන් යයි කතාවක් තියෙනවා. එවැනි සංවේදීශීලී මිනිස්සු බොහොම රළු පෘෂ්ඨ මත සිවුම්මැලි දේවල් කරන්නේ හරි අපූර්වට. එවන් නිර්මාණශීලී මිනිස්සු මේ මහ පොළොවට ණය නැති මිනිස්සුයි කියලායි අපි හිතන්නේ. ඒ නිසා රට ඇතුලේ හඳුනාගත්තා ඒ වගේ සියුම් හදවතක්.
සිත්තර ස්වභා ධර්මෙහි වහලෙකුසේ එය අනුකරණය කිරීමට තැත් නොකරයි. ඔහු යථාර්ථයේ පිටපතක් සපයන්නට තර්කඥයෙක්ද නොවේ. බුද්ධඝෝෂ හාමුදුරුවොත් කිව්වේ සිතුවම තරම් වෙනයම් දෙයක් ලොවෙහි නැත්තේය. එය සලනමැති සිත ලෝකෝත්තර තත්ත්වයට පත් කරනවා කියලා. ඔහුගේ සිත්තරත් හරි අපූරුයි. ඒ තුළ ස්වභා දහමි. එහෙමත් නොවසේනම් ඇස් දෙක පියාගත් කල්හි මැවෙන විවිධාකාර වූ රූපයන්ට ඔහු වර්ණය කර තිබෙනවා. අද අපි කතා කරන්නේ ඔහුගේ මේ චිත්‍ර වර්ණාවලිය පිළිබඳව. මම චිත්‍රය පසුබිම සකස් කර ගැනීමට පත්තරවල තියෙන දැන්වීම් තීරු විශේෂයෙන් මංගල යෝජනා සහ රැකියා අවස්ථා රැකියා ඉල්ලුම් දැන්වීම් තමා පාවිච්චි කරලා තියෙන්නේ ඉහළ අවකාශය සඳහා. ඊට අමතරව තව වර්ණ සකස් කර ගැනීම සඳහා මූලික වර්ණයන් සකස් කර ගැනීම සඳහා තවත් කඩදාසි වර්ග පාවිච්චි කරලා තියෙනවා. මගේ තේමාව වෙන්නේ මනුෂ්‍ය සම්බන්ධතාවල තියෙන සංකීර්ණ ස්වභාවය. වර්තමානයේ තුල අපි අත්විඳිමින් සිටින ස්වභාවය. එතකොට සම්බන්ධතාවයන් හඳුනා නොගන්නා ස්වභාවය සහ අපි ජීවත් වෙන වටපිටාව පරිසරය අපි ඒකත් එක්ක ගනුදෙනු කරන ප්‍රමාණයන් සහ අවබෝධ කරගන්නා ප්‍රමාණයන් සම්බන්ධව සංකීර්ණත්වයකට පැමිණලා තියෙනවා. සංකීර්ණත්වයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ ස්වභාවයන් සම්බන්ධව තමයි මගේ චිත්‍රවලින් මූලික වශයෙන්ම කතා බහ කරන්නේ. දැන්වීම් තීරු මම පත්තර දැන් බලනකොට ගෙදරට ගේන පත්තරවල මේ දැන්වීම් තීරු කියවනකොට මට දැනෙච්ච දෙයක් තමයි මිනිස්සු ගොඩක් දේවල් මැච් කරන්න නැත්නම් ගලපන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ ගැළපීම 100%ක්ම සාර්ථකද ඒක යථා ස්වභාවයද කියන එක ලොකු ගැටලුවක් වුණා මට. සමහර ඒවා කියවද්දි මට ගොඩක් hina යන අවස්ථාවක් තිබුණා. සහ ඒ දැන්වීම් තීරු වල තියෙන විවිධ කුල නැත්නම් බෙදීම් සම්බන්ධව මට කතා කරන්න අවශ්‍යයි කියලා හිතුණා. සහ ඒක මගේ අත්දැකීමක් විදිහටත් මම මගේ දෘෂ්ටියෙන් කොහොමද ප්‍රේක්ෂකයාට මේක පෙන්වන්නේ කියන එක සහ ඒ පත්‍ර දැන්වීම් තුළ තියෙන විවිධ සමාජ බෙදීම් මම විශාල ලෙස අධ්‍යයනය කරා. ඒ දැන්වීම් තීරු තුළ තියෙන විවිධ සමාජ බෙදීම් සහ ගැළපීම් සම්බන්ධතාවයන් සංකීර්ණ තැනකට ගෙනියනවා කියලා මට දැනෙන්න ගත්තා. සහ ඒක සත්‍ය ස්වභාවයද කියන එක මට ප්‍රශ්නයක් වුණා. ඒ නිසා මගේ චිත්‍ර තුළ මේ සමාජ සම්බන්ධතාවයන් වල තියෙන ඒ සංකීර්ණ ස්වභාවය මතු කර ගැනීම සඳහා මේ පත්‍ර දැන්වීම් වල තියෙන මංගල යෝජනා තීරු කෑලි වශයෙන් ඉරලා කොලාජ් මාධ්‍ය පාවිච්චි කරන විදිහට පසුබිම සකස් කර ගැනීමට මම යොදාගෙන තියෙනවා. සීමා සහිත භාවය කියන්නේ අපි ජීවත් වෙන පරිසරය තුළ අපි එදිනෙදා ජීවිතය ගත කරද්දී ගොඩක් අපි පීඩනයට නැත හිර වෙලා නිදහස ඇහිරිලා එවැනි ස්වභාවයන් අපිට දක්නට ලැබෙනවා. ඉතින් මගේ චිත්‍රය තුළ මේ මිනිස් සම්බන්ධතාවයන් හිරවෙච්ච ස්වභාවය පෙන්වීම සඳහා පත්‍ර තීරුවල තියෙන ඒ කළු සහ සුදු වර්ණ භාවිතා කරලා තියෙනවා පසුබිම පසුතලය සකසා ගැනීමට. ඊට අමතරව ඇක්‍රලික් සුදු වර්ණය සහ ජපනීස් ඉන්ක් කියන වර්ණ භාවිතා කරලා තියෙනවා රේඛා විදිහට කළු සහ සුදු වර්ණ තලය පුරා සංරචනය කර ගැනීමට. ඊට අමතරව පැස්ටල් පාට පැන්සල් වැනි මාධ්‍යත් මගේ චිත්‍රය තුළ මා භාවිතා කරලා තියෙනවා. ළමයි ගොඩක් ආසයි චිත්‍ර අඳින්න, වැඩ කරන්න, අලුත් දේවල් කරන්න. ඒගොල්ලෝ ගොඩක් ආසයි නිදහසේ වැඩ කරන්න. ඉතින්
ඒ නිදහසේ වැඩ කිරීමට මමත් කැමතියි. ඉතින් මමත් ගොඩක් වෙලාවට දරුවන් එක්ක ගොඩක් නිදහසේ ඒගොල්ලන්ව හිර කරන්නේ නැතුව ඒගොල්ලන් නිදහසේ කොහොමද චිත්‍ර වේවා අනිත් අධ්‍යයන කටයුතු කරන්නේ නිදහසේ විවෘතව වැඩ කරන විදිය සහ ඒ ප්‍රවණතාවය ළමයි තුල දැන් තියෙනවා. වර්ණ කොතමින් හද මවන සනසන සිත්තරාණනී තව තවත් මාහැඟි නිමවුම් කරන්නට සිතුවම් මවන්නට දිරිය ශක්තිය හේතු වාසනා වේවා. ගත වෙන්නේ වස්සාන ඍතුවේ අවසන් භාගයනේ. සමහර වෙලාවට වියලි ගම්බිම් වලට වැහි පොදක් වැටුනම හරි අපූර්වට දඩු දාලා වැඩෙන්න පටන් ගන්නවා. ජීවිතේ සමහර විට මේ වගේ වෙන්න පුළුවන්. ජීවිතයට එල්ල වෙන ප්‍රශ්නාර්ථයක් හරි අපූර්වට ආශිර්වාදයක් වෙන්නත් පුළුවන් කියලායි අපි හිතන්නේ. ඒ නිසා සමහර විටක ඔබට තියෙන්න පුළුවන් යම් ආකාරයක ගැටලු. ඒ ගැටලු වලට අපි පිළිතුරු සපයන්න. ඔය හදවතේ තියෙන සියුම් සිතුවිලි ටික ලියන්න අපිට. රටා නිෂ්පාදක ප්‍රවෘත්තියා කාලින සිදුවීම් මාශය ශ්‍රී ලංකා රූපන් සංස්ථාව කොළඹ 7. ජීවිතය කියන කෙන්බිමේ සරුසාර දේවල් වගා කරන්න පුළුවන් ඔබට මට විතරමයි. ඒ නිසා වියලි හදවතක් තිබුණත් තෙත් හදවතක් කරගන්න පුළුවන් ඔබට මට විතරමයි. ඒ නිසා අදට සූදානම් ඔබෙන් සමුගන්න. හමු වෙමු අපි ලබන සතියේ. මතක අරන් නුඹ ගිය දුරක තරම